ආයුබෝවන් 2014 ව්‍යුහය හා බන්ධන කොටසට අදාළ විභාග ප්‍රශ්නය සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එකෙන් ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ. හරි? එතකොට ළමයි ඔයාලා මේ වීඩියෝ එක බලද්දී ඔයා මේ වෙද්දී ඔයා 2014 ව්‍යුහය හා බන්ධන ප්‍රශ්න කරලා නැත්නම් ඔයා පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ 2014 1B හා C තමයි ව්‍යුහය හා බන්ධන කොටසට අදාළව ඇවිල්ලා තියෙන්නේ. ඒක කරලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. අපි එහෙනම් බලමු 2014 විභාග ප්‍රශ්නය කොහොමද අපි කරන්නේ, කොහොමද ලකුණු ගන්න කියන එක අපි බලමු. අපි බලමු මොකද්ද ප්‍රශ්نين අහන්නේ කියලා. ළමයි බලන්න. අපිට කියනවා 2 සයනෝගුවනිඩීන් කුෂ්කර්මයේදී බහුලව භාවිත කරන රසායනික ද්‍රව්‍යයකි. පහත දී ඇති 1 සිට 5 දක්වා ප්‍රශ්න 2 සයනෝගුවනිඩීන් නම් වූ මත පදනම් වී ඇත. එහි සැකිල්ල පහත දී ඇත. ළමයි අපිට සැකිල්ල දීලා තියෙනවා. හරි? මේ බලන්න. B කොටසේ රෝමේ ලක්කම් 1ට මේකට අදාළ ලුයිස් වී හදින්න කියලායි කියන්නේ. මම ඉස්සරම් සැකිල්ල ඇඳ ගන්න ළමයි. සැකිල්ල අපිට දෙනවා NCN C ඊට පස්සේ NH ඔන්න ඔය විදිහට. හරි. අපි එහෙනම් ලුයිස් ව්‍යුහයක් අඳිද්දී අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් ටික අනුගමනය කරන්නයි යන්නේ. මොකද්ද මුලින්ම කරන්නේ? සැකිල්ල ඇඳලා තියෙන්නේ. එතකොට සැකිල්ල ඇඳ ගැනීම කියන කාරණාවෙන් අපි නිදහස් වෙනවා. ඊට පස්සේ මුළු සංයුජ ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව තමයි ඊළඟට හොයන්න තියෙන්නේ. අපි බලමු මේකේ මුළු සංයුජ ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව කීයද කියලා. මේක තමයි n line 1 2 3 4. හතරක් n ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සංයුජතා කවචයේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒක කාණ්ඩාංකයට සමානයි අදාළ මූල ද්‍රව්‍යය. එතකොට එතනින් ඉලෙක්ට්‍රෝන 20ක් එනවා. 4 වරක් 5 20යි. 4 දෙනෙක් ඉන්නෝනේ. කාබන්ලා දෙන්නයි. එතකොට කාබන්ලා එක්කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන 4 ගානේ දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝන 8ක් එනවා. ඊට පස්සේ තමයි මේකේ H ලා 4 දෙනෙක් ඉන්නවා. එතකොට H ලා 4 දෙනාගෙන් කීයක් එනවද? එක ගාන 4 දෙනාගෙන් එක ගානේ ඉලෙක්ට්‍රෝන 4ක් එනවා. එතකොට තමයි ඉලෙක්ට්‍රෝන ඔක්කොම එනවා කීයද? 32ක්. දෙකට බෙදුවාම 16ක් කියලා යුගල් එනවා. දැන් ළමයි ඊළඟ එක තමයි මොකක්ද? ඕකෙන් ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න හොයාගන්නේ. හරි? තුන්වෙනි එක තමයි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල මේකට යොදා ගන්න ඕනේ. ඒකට මොකද්ද අපි මුලින්ම කරන්නේ? අපි මේ ඉරි කැලි ගන්න අඩු කර ගන්නවා මේ අංකي 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9ක් අඩු කර ගන්නවා. මේකේ 9ක් අඩු වුණාම එන උත්තරය 7යි. එහෙනම් මේ යුගල් 7 තමයි අපි මොනවද යොදන්න යන්නේ මේ ව්‍යුහයට. දැන් මම මේ යුගල් 7 යොදන්නයි යන්නේ. ළමයි එහෙම යොදද්දී අපි දන්නවා නීතිය මොකක්ද කියලා. නීතිය මොකක්ද? අපි යොදන නීතිය තමයි මුලින්ම විද්‍යුත්තාවය වැඩි අයට යොදනවා. ඊට පස්සේ මධ්‍ය පරමාණු හැර අනිත් අයට යොදනවා. ඊට පස්සේ ඉතිරි වුණොත් තමයි මධ්‍ය පරමාණු යොදන්නේ. එහෙනම් අපි කෙලවර පිහිටන අයට යොදනවා. ඉස්සලා මෙයාට. හරිද? යානේ කෙලවරම ඉන්න විද්‍යුත්තාවය වැඩිම එක්කෙනා. එතකොට අපි යාට යුගල් 4ක් වෙන්න ඕන වටේට. දැන්ටමත් එක යුගලක් තියෙනවා. ඉරි කැලක් කියන එක යුගලයි. තව යුගල් 3ක් යාට ඕන. හරිද? මෙතන තව එක යුගල ගානේ ඕන. මොකද දැන්ටමත් යාට බන්ධන 3ක් තියෙනවා. ඒ කියන්නේ යුගල 3ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 8ක් වෙන්න යුගල ඔක්කොම 4ක් වෙන්න ඕන. තව එක යුගලයකම අධිකමක් තමයි මේ දෙන්නට තියෙන්නේ. මෙයාට එක යුගලයි තිබුණේ. තව යුගල් 3කම අධිකමක් තිබුණා. දැන් ඔක්කොම යුගල් කීයක් කියද? 1 2 3යි 4යි 5යි. තව 2යි තියෙන්නේ. දැන් මේ දෙක දාන්නේ කාටද? ළමයි. ඒ යුගල් දෙක
ඊළඟ විදුලියටයි වැඩි කෙනා මෙයා නිසා මෙයාට දාන්න. මොකද ඊළඟ විදුලියටයි වැඩි කෙනා මෙයා. ඒක මෙයාට දාන්නෙත් නෑ මෙයාට දාන්නෙත් නෑ. දැන් ළමයි ඉතිරි වෙනවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ නැති පරමාණු දෙකක්. එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් මෙයා. දැන් ඔය දෙකෙන් මධ්‍ය පරමාණු වෙන්නේ කවුද කියලා හොයාගන්න ඕන. අපි දන්නවා මධ්‍ය පරමාණුවක් වෙන්නේ කවුද? වැඩිම සංඛ්‍යාව බන්ධන හදාගෙන ඉන්න හා හදන්න ඉඩකඩ තියෙන කෙනා තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. ඒ අනුව මෙතන මධ්‍ය පරමාණු වෙන කෙනා වෙන්නේ මෙයා. ඇයි? එයාට දැන්ටමත් බන්ධන 3ක් තියෙනවා. ඒ වගේම වටේට පරමාණු ගොඩක් ඉන්න නිසා එයාට තව බන්ධන හදන්න ඉඩකඩක් තියෙනවා. මෙයාගේ වටේට තියෙන පරමාණු දෙකයි. එහෙනම් මධ්‍ය පරමාණු වෙන්නේ මෙයා. ඊළඟට අපි මොකද්ද කරන්නේ? මධ්‍ය පරමාණුව ගැන බලන්නේ අවසානයේට. මම කිව්වා මධ්‍ය පරමාණුව හරියට අම්මා වගේ. හැමෝටම බත් බෙදලා ඉවර වුණාට පස්සේ තමයි අම්මා බත් බෙදාගන්නේ. ඒතර මෙතනත් එහෙමයි හැමෝටම ඉලෙක්ට්‍රෝන යුගල් ටික බෙදලා ඉවර වුණාට පස්සේ තමයි හැමෝගෙම අෂ්ටකයේ සම්පූර්ණ වුණාට පස්සේ තමයි හැමෝගෙම කුසගින්න නිවුණට පස්සේ තමයි අම්මා Tamanට බත් බෙදාගන්නේ. ඒ වගේ තමයි මෙතනත් හැමෝගෙම අවශ්‍යතාවය. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරලා ඉවර වුණාට පස්සේ තමයි මධ්‍ය පරමාණුව වෙච්ච මේ පරමාණුව තමන්ගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න. එහෙනම් ළමයි අපි මෙයාට ඉලෙක්ට්‍රෝන යොදන එක අවසානයේ තියලා මෙයා ගැන බලනවා. මෙයාට ළමයි දැනටමත් යුගල් දෙකක් තියෙනවා. ඒතර තව යුගල් දෙකක් මදි. මෙතනදී අපි උපක්‍රමශීලීව හිතන්න වෙනවා. එහෙම හිතන්න බැරි ළමයිට උනත් උත්තරේ වර්ධින්න නැතුව ගන්න ක්‍රමය මම කියලා දෙන්න. උපක්‍රමශීලීව හිතුවොත් මෙයාට තව යුගල් දෙකක් මදි. අන්න එතකොට දැන් අවස්ථාවේ මොකද? මෙයාට ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඕන. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඕන මෙයාට. ඒ වගේම නයිට්‍රජන් කියන කෙනා බන්ධන 3ක් හදාගන්න කැමැත්තක් තියෙන කෙනෙක්. හරිද? ඊළඟට මෙයාට තව එක යුගලක් මදි. මේ මධ්‍ය පරමාණු න්යායගෙන අවසානයේ හිතන්න. එයාට යුගලක් ලබා දෙන්න ඉඩකඩ බොහෝම තියෙන මේ නයිට්‍රජන්ට. ඇයි මේ දෙන්නටම තියෙන යුගල් එක ගන්න. එතකොට මේ නයිට්‍රජන්ට මෙයාගෙන බලන්න තියෙන නිසා අපි මෙයාගේ මදිපාඩුවේ යුගල් දෙක මෙයාගෙන් පිරිමහ ගන්න යන්නේ නැහැ. ඇයි හේතුව? මෙයාගෙනත් බලන්න වෙනවනේ. ඒ වගේම මෙයා මේ පැත්තේ බන්ධන 3ක් හදාගන්න කැමැත්තෙනුත් ඉන්නවනේ. ඒක නිසා අපි මොකද කරන්නේ? මෙයාගෙන් යුගලකුයි මෙයාගෙන් තව යුගලකුයි මකලා මෙතනට ඔන්න ඔය විදිහට ෆයි බන්ධන දෙකක් දාගන්න. නැත්නම් හවුල් බන්ධන දෙකක් දාගන්න. ඒතකොට යම් කිසි ළමෙක් මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මෙයාගෙන් එකකුයි මෙයාගෙන් එකකුයි ගත්තොත් එන්න ඕනේ ස්ථායිම ලුයිස් යුහේ නෙමෙයි මෙතන එන්නේ. නමුත් මම මේ හිතපු තර්කානුකූල ක්‍රමයට හිතා ගන්න බැරි වෙන ළමයිට උනත් මම මේ ප්‍රශ්නේ ඊළඟට සංප්‍රයුක්ත ව්‍යුහාදීදී මම විසඳුම කියලා දෙන්නම්. ඒ වගේම ළමයි අපි මේ සාකච්ඡා කරන 2014 විභාග ප්‍රශ්නය. ඒතර මීට කලින් 2011, 12, 13 මේ වීඩියෝ මාලාවේ අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ ලින්ක් එක පල්ලෙහා තියෙනවා කලින් විභාග ප්‍රශ්නේ ලින්ක් එක. ඒතර ඔයාලට මේ විදිහට පිළිවෙලට මේක කරගෙන ඉන්න පුළුවන්. එහෙනම් ළමයි පැහැදිලි ඔයාලට මගේ තර්කය තමයි මොකද්ද? මෙයාගෙන් යුගලකුයි මෙයාගෙන් යුගලකුයි ගන්නවට වඩා මෙයා බන්ධන 3ක් හදන්නත් කැමැත්තෙන් ඉන්න නිසා එයාගේ හිතත් සතුටු කරන්න ඕන නිසා අපි මොකද කරන්නේ? මෙයාගෙන්ම යුගල් දෙක ගන්න. මෙයාගෙම යුගල් දෙක දැම්මහම මෙතන ට්‍රිපල් බොන්ඩ් එකක් එන්නේ. දැන් හිතන්න මෙයාගේ බන්ධන 4 නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගල් 4 සම්පූර්ණයි. ඒ කියන්නේ මෙයාගේ අෂ්ටකය සම්පූර්ණයි. එහෙනම් අපි දැන් බලනවා මෙයාගෙන. මෙයාගෙන බලපුවාම මොකද වෙන්නේ? මෙයාගෙන බලපුවාම පැහැදිලි මෙයාට තව යුගල් 3ක් තියෙනවා. තව එක යුගලක් මදි. එහෙනම් ඒ යුගල මේ ළඟ පාත ඉන්න කෙනාගෙන් අපි යොදා ගන්නවා. ඔයදී ළමයි දැන් අපි එතකොට මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කළා. මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කළා. අවසානයේ මොකද්ද? විධිමත් ආරෝපණය. විධිමත් ආරෝපණය. මම ඔයාලට දීලා තියෙනවා විධිමත් ආරෝපණය හොයන්න සමීකරණය මොකද්ද? මේ විධිමත් ආරෝපණය කියන්නේ ළමයි මේ විදිහට අපිට උවමනා විදිහට මේ අදාළ පරමාණු මත ඉලෙක්ට්‍රෝන දැම්මහම
ඒ පරමාණු මත එන ආරෝපණය තමයි විධිමත් ආරෝපණය කියන්නේ. ওই විධිමත් ආරෝපණය කියන එක ගන්න මම සමීකරණයක් දෙනවා. මොකද්ද? අදාළ පරමාණුවේ කාණ්ඩ අංකයෙන් මොකද්ද? ඒ පරමාණුට සම්බන්ධව තියෙන ඉරි කෑලි ගන්න දන තිත් ගාන අඩු කරනවා. එතකොට ළමයි අපිට මොනවද වෙන්නේ? මේකට අදාළ ආරෝපණය එනවා. දැන් උදාහරණයක් විදිහට ළමයි මෙයාගේ කාණ්ඩ අංකය 5යි. එයාට සම්බන්ධ ඉරි කෑලි 3යි. එයාට සම්බන්ධ තිත් 2යි. එතකොට 5න් 3 දල 2 කියන්නේ 5ක් අඩු වුණාම උත්තරේ 0යි. ඔය විදිහට මේ හැම කෙනෙක්ගෙම ආරෝපණ බලපුවම ඔයාලට මෙතනදී නම් කිසිදු පරමාණුවකට ආරෝපණය වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අපිට මෙයාලගේ මොනවද? ආරෝපණ ගන්න පුළුවන්. හරි? එහෙනම් පැහැදිලි ඔයාලට මේ තමයි උත්තරේ. මේ තමයි මේකට අදාළ ලුයිස් ව්‍යුහය වෙන්නේ. හරිද? ඕක ඔය විදිහට ඔයාලම තියෙන්න ඕන. එතන මේක තමයි උත්තරේ. හරි? ඔන්න ඔය විදිහට ඉතාමත් පැහැදිලිව උත්තරය අරන් තියෙන්න ඕන. හරි? ඔන්න ඔය විදිහට. ඔය ඉතින් ඕකට දාලා මේ ස්ථායි ලුයිස් ව්‍යුහය. දෙවෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? මේක ළමයි ලකුණු වෙන් වෙලා තියෙනවා ලකුණු 8ක්. මේකට අදාළ ලකුණු 8ක් වෙන් වෙලා තියෙනවා. මේකට අදාළ ලකුණු 8ක් වෙන් වෙලා තියෙනවා. හරි? ඊළඟට අපෙන් අහනවා මෙම අණුව සඳහා ඊහත එකී අඳින ලද ව්‍යුහය හැර තව සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් අඳින්නද? 4ක් අඳින්නලු. හරි. මම ළමයි මේක විභාග ප්‍රශ්නයේ උත්තරයෙන් බාහිරයට ගිහිල්ලා මේ ව්‍යුහය අඳින්න බෑනේ. අඳින්න පුළුවන් උපරිම ගාන අඳිමු අපි. තව මොනවාද අඳින්න පුළුවන් උපරිම ගාන? 4ක් අඳින්න කියන්නේ. හරි? 4ක් අඳින්න කියන්නේ මේක ඇරුණා. අඳින්න පුළුවන් උපරිම ගාන අපි බලමු. හරි මේක අඳින්නේ නැහැ. ඒකට මම මොකද කරන්නේ? පුළුවන් තරම් සැකිලි ටික ඇඳගන්න. අපි TAV කියලා හිතන සැකිලි ටික ඇඳගන්නවා. මේ තියෙන්නේ ඔන්න ඔය විදිහට හරි මම මෙතන තව එකක් අරින්නම් ඉඩ නැති නිසා හරි මේ හැම එකක්ම මේ ඊතලෙන් සම්බන්ධ කරන්න ඕන. මේ හැම එකක්ම මේ ඊතල වලින් සම්බන්ධ කරන්න ඕන. හතරයි අපිට අඳින්න කියලා තියෙන්නේ හරි. අපි 4ක් යන්න නම් හරි. මම මෙහෙම කීපයක් ඇඳගන්නවා. හරි. 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 අපි මේ ටික පුරවලා ඉමු. ඒතර මෙයා ඇරුණාම වෙන්න පුළුවන් විදිය. ඒතර ළමයි මේකේ 5 බන්ධන තියෙනවා 1යි 2යි 3ක්. 5 බන්ධන 3ක් තියෙනවා. ඔය 5 බන්ධන 3 මාරු කරලා නෝ කරන්න පුළුවන්. එහෙනම් මම මෙහෙම කරනවා. මම පිළිවෙලට පටන් ගන්න යන්නේ. මේ 5 බන්ධන දෙක ඔහොමම තියෙන ගමන් මෙතන තියෙන 5 බන්ධනය මම මෙන්න මෙතනට දානවා. මෙයාව මෙතනට. මේ බන්ධන දෙක තියෙන ගමන් A5 බන්ධනේ මෙතන දානවා. බලන්න එතකොට ළමයි මෙතනදී ඔය පරිස්සම් වෙන්න ඕන මොකද්ද? කවදාකවත් නයිට්‍රජන් කාබන් අය ඉරි කැලි 4කට වඩා
තමන්ගේ වටේට තියාගන්නේ නැහැ. ඒ කියන්නේ ඉරි කැලේ 4 පයින්න බෑ. 5ක් වෙන්න බෑ. ඒකයි එතනදී ඔයා බලන්න ඕනේ. එහෙනම් ඔන්න ඔහොම දාගත්තා. වැඩි පැහැදිලි. හරි. නැවත මෙතනට එනවා. මෙයා මෙතන දීදී මෙතන තියෙන ඉරි කැලේ දෙකෙන් එකක් මෙතනට දාගන්න. වැඩි හරිද? මෙයා මෙතන තියෙද්දී ඉරි කැලේ මෙතන දානවා. අරයා මෙතනම. එහෙනම් මේ බන්ධනේ මාරු කරනවා මෙතනටයි මෙතනටයි. එතකොට මෙහෙම මේක මෙතන බන්ධනයක් දාන්න පුළුවන්. ඊළඟ එකේ මේක මෙහෙම මෙතන බන්ධනයක් දාන්න පුළුවන්. ඔයාලට පැහැදිලිද? ඊට පස්සේ අපිට තව දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? මෙතනට මේ බන්ධනෙත් ගන්න. එහෙම අරගත් වෙලා හැකියි. මෙතන එක බන්ධනයක් හදන්න පුළුවන්. තව එකක් ඇඳ හැකි කොහොමද? N C N H කොහොමද? මෙතන බන්ධන දෙක තියෙද්දී මෙන්න මෙතනට දාන්න. බලන්න. එතකොට අපි මේක ඇරුණාම තව ව්‍යුහ කීයක් යනවද? පයි බන්ධන වෙනස් කර 1 2 3 4 5 6 7. මේකත් එක 8ක්. මේ 7න් මේක අදින්න බෑ. මේ 7න් කැමති එකක් උත්තර විදිහට ගන්න පුළුවන්. හැබැයි මේක සම්පූර්ණ කරන්න ඕන. දැන් ඉතින් ඒක සර ටික ගණන් කරලා දානවා. 1 2 3 4යි මේක සර තියෙන්නේ. මේ 4 පිළ අවශ්‍ය විදිහට දානවා. මෙතන 1යි ඕනේ, මෙතනට 2ක් ඕන. මෙතනට එකක් ඕන. බලන්න 1 2 3 4 හරි. මෙතනට එකක් ඕන, මෙතනට දෙකක් ඕන, මෙතනට එකක් ඕන. 1 2 3 4 ඒකත් හරි. මෙතනට දෙකක් ඕන. මේ රෝන්නේ මේකට ඕනේ, මේකට එකක් ඕන, මේකට එකක් ඕන. 1 2 3 4 ඒකත් හරි. මෙතන 3ක් ඕන. මෙතන නෑ, මෙතනට එකක් ඕන. ඒකත් හරි. මෙතනට 3ක් ඕන. මෙතනට ඕනේ, මෙතනට ඕන. හරි. මෙතනට දෙකක් ඕන. මෙතනට නෑ. මෙතනට එකක් ඕන. මෙතනට එකක් ඕන. 1 2 3 4 එක හරි. මෙතනට දෙකක් ඕන. මෙතනට එකක් ඕන. මෙතනට එකක් ඕන. වැඩේ හරි. දැන් අර සමීකරණය දාලා ආරෝපණ දාගන්න. ආරෝපණ දාගත්තාම තමයි දැන් මෙතන දාමු. එතන මේ සමීකරණය දාගමු. මෙතනට ඍණ එනවා. මෙතනට ධන එනවා. මුළු ආරෝපණය බිඳුවක් වෙනවා නේ. මේක මුළු ආරෝපණය බිඳුවයි. හරි. ළමයි. මේක මෙතනට ඍණ එනවා. මෙතනට ධන එනවා. මේක මෙතනට ඍණ එනවා. මෙතනට ධන එනවා. එච්චරයි. මේක මෙතනට ඍණ එනවා. යාර සමීකරණ මම ගන්න ඕනේ. ඔයාලට මේ මන් දානවා වගේ එකපාර දාන්න බෑ. මට මතක නිසා මම දානවා. හරි. අර සමීකරණ දාලා ගන්න ඕනේ. මෙතනට ඍණ එනවා. මෙතනට ධන එනවා. වැඩේ හරි. මේක මෙතනට ඍණ එනවා. මෙතනට ධන එනවා. ඒකත් හරි. මම ඕන මේ සමීකරණය මෙන්න මෙතනට දාලා පෙන්නන්න. මේ නයිට්‍රජන් කොහොමද එන්නේ? හරිද? කාණ්ඩාංකය 5යි. එයාට සම්බන්ධ ඉරි කැලි 1යි. තීත් 1 2 3 4 5 6යි. 6යි. දැන් 5න් කීයද අඩුවෙන්නේ? 7ක්. උත්තරේ එනවා ඍණ 2ක්. එතකොට මෙතනට ඍණ 2යි. මෙතනට ධන 1යි. මෙන්න මෙතනට ධන 1යි. හරි? මේක මෙතනට ඍණ 2යි. මෙතනට ධන 1යි. මෙන්න මෙතනට ධන 1යි. ඔන්න ළමයි මම ඇඳලා තියෙනවා කීයක්ද? මේකට ඇඳලා තියෙනවා 7ක් ඇඳලා තියෙනවා. ඔය 7න් කැමති 4ක් උත්තරේ විදිහට ගන්න පුළුවන්. ඔය 7න් කැමති 4ක් උත්තරේ විදිහට ගන්න පුළුවන්. එතකොට එකකට ලකුණු 4 ගානේ ලකුණු 16ක් තියෙනවා. හරි? මේකට ලකුණු 8ක් තිබුණා. මේකට 4 වරක් 4 16ක් තියෙනවා. 4 වරක් 4 16ක් තියෙනවා. බලන්න. හරිද කියලා?
හරි. ඒක ළමයි මේක සම්බන්ධව ඔයාලට තව වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් 2011 විවරණය බලන්න. ඒකේ මම පිළිවෙලට ක්‍රමානුකූලව මේව ගන්න විදිහත් එක්ක කියලා දීලා තියෙනවා. හරි. ඒකට ඔයාලා මේක බලන්න කලින් 2011 12 13 විවරණ ටික බලාගෙන ආවොත් තමයි වඩා හොඳ වෙන්නේ. ඒගොල්ලෝ ලින්ක් පල්ලෙහා විස්තරේ මේ වීඩියෝ එකෙන් පල්ලෙහා දාලා තියෙනවා. හරි. ළමයි එතකොට සංප්‍රයුක්ත ව්‍යුහ 4 ඇඳලා ඊට පස්සේ කියනවා පහත වගුවේ දක්වා තියෙන කාබන් නයිට්‍රජන් පරමාණු වල ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතියයි පරමාණුවේ මුහුම්කරණය සඳහන් කරන්න. හැඩයයි මුහුම්කරණය. හරි ලේසි. එහෙනම් මම මේ ටික මකනවා. මේ ටික මකනවා මේක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ඊළඟ ප්‍රශ්න වලට අපිට ඕනේ ස්ථායි ව්‍යුහේ ළමයි දැන් මම කියවනේ මේක එකපාර අරගන්න බැරි ළමයි මොකද කරන්න ඕනේ? මේ මම දැන් එන්න ලුවිස් ව්‍යුහ අදිද්දී ඒ කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ අදිද්දී හැම තැනකම ආරෝපණ ආවා. ඒතර ඔයාලා මේකත් ඇඳේ විය වාතර. දැන් එකපාර මේක ඇඳ ගන්න බැරි වුණ ළමෙක්ට මේකත් ඇඳේ. එහෙම ඇඳුනහම ආරෝපණ තියෙන එකට වඩා ආරෝපණ නැති එක ස්ථායි කියලා වදන්නනේ. අන්නේ ස්ථායිම ව්‍යුහේ තමයි පණිවිඩයේ උත්තරේ වෙන්නේ. හරි. මේ ගැන වැඩිදුර පැහැදිලි කිරීම 2011 විභාග ප්‍රශ්නය අපි සිද්ධ කරලා තියෙනවා. හරි. එහෙනම් ළමයි ඊළඟ ප්‍රශ්නේ අංක 3. අපිට කියන්නේ කවුරු ගැනද? C2 N3 C4 ඒ කියන්නේ C2 කියන්නේ මෙයා ගැන C2 N3 මෙයා ගැන C4 කියන්නේ මෙයා ගැන ඊට පස්සේ N5 හෝ 6 ඒ කියන්නේ මෙයා හරි මෙයා හරි මම මෙයාට දාගන්නවා. ඔන්න ඔය අය ගැන තමයි ප්‍රශ්න අහන්නේ. මෙයා ගැන මෙයා ගැන මෙයා ගැන මෙයා ගැන මොනවාද අහන ප්‍රශ්න අහන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඊළඟට අහනවා හැඩය ඊළඟට අහනවා මුහුම්කරණය. හරි. එහෙනම් තමයි හරිම පහසුයි මුහුම්කරණය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන දෙක පුරව ගන්න. ඒ කොහොමද? සිග්මා බන්ධන ගාන දන ඒකසර යුගල් ගාන බලලා මුහුම්කරණය ගත්තා. ඒ කියන්නේ දැන් මෙතන බලන්න සිග්මා බන්ධන 1යි 2යි ඒකසර යුගල් නේ. එතකොට මෙතන සිග්මා බන්ධන 1යි 2යි ඒකසර නැත්නම් නිසා උත්තරේ 2යි. 2යි කියන්නේ මොකද්ද? අකුරු දෙකක මුහුම්කරණයක් තියෙනවා. අකුරු දෙකක මුහුම්කරණයක් තියෙනවා. C2 කියන එක. එතකොට අකුරු දෙකක මුහුම්කරණයක් නම් මොකද්ද ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ? sp වෙද්දී ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය. එතකොට sp වෙද්දී රේඛීය කියන එක මතක තියාගන්න. එතකොට මෙතන බලන්න සිග්මා බන්ධන 1යි 2යි ඒකසර යුගලයි. එතන ඔක්කොම එකතුව 3යි. මොකද සිග්මා බන්ධන ගාන දන ඒකසර යුගල ගාන එකතු කරලා ගන්න ඕනේ. සිග්මා බන්ධන 1යි 2යි ඒකසර යුගලයි 3යි. එතන ඔක්කොම 3යි. 3යි කියන්නේ අකුරු 3ක මුහුම්කරණයක්. sp2 S අකුරයි P අකුරු දෙකයි කියන්නේ sp2 අකුරු 3යි. તો sp2 කියන්නේ ඒකේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර. හරි. ඊළඟ එක සිග්මා බන්ධන 1යි මෙතන 5 බන්ධනය සිග්මා බන්ධනය තියෙන්නේ. සිග්මා බන්ධන 1යි 2යි 3යි. සිග්මා බන්ධන 3යි. එහෙනම් එතන මුහුම්කරණයක් sp2 එතන මුහුම්කරණයක් sp2 හරි. sp2 මුහුම්කරණය. එතකොට එතන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. හරි. එතකොට ළමයි මේ තියෙන මෙයාට අදාළද? මේ තියෙන මෙයාට අදාළද? මේ තියෙන මෙයාට අදාළද? ඊළඟ එක මම මෙයාට අදාළව ලියන්නම්. එයාගේ බලන්නකො. සිග්මා බන්ධන 3යි ඒකසර යුගලයි. 1යි 2යි 3යි ඒකසර යුගලත් එක්ක 4යි. ඒතර අකුරු 4ක මුහුම්කරණයක් කියන්නේ sp3. එතකොට sp3 කියන්නේ හැඩය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය. හරි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය.
හරි? එතකොට ළමයි ඔයා මතක තියාගන්න ඕනේ මුහුම්කරණය සිග්මා බන්ධන ගාන දන එකසර යුගල් ගාන එකතු කරලා එන ඉලක්කමෙන් ඉලක්කම දෙක නම් අකුරු දෙකක මුහුම්කරණයක්. ඉලක්කම තුන නම් අකුරු තුනක මුහුම්කරණයක්. ඉලක්කම හතර නම් අකුරු හතරක මුහුම්කරණයක්. ඊළඟට ඔයා මතක තියාගන්න SP මුහුම්කරණය આવුත් ඉලෙක්ට්‍රෝන ජාන්ති රේඛීය. SP2 આવුත් තලිය ත්‍රිකෝණාකාර, SP3 આવුත් චතුස්තලිය. එච්චරයි. හැඩේ ගතිගම හැඩ වගුවක් තියෙනවා. හැඩ 13ක ඒ වගුව පාඩම් වෙන්න ඕන. දැන් මෙතන බලන්න සිග්මා බන්ධන දෙකයි එකසර එකක්වත් නෑ. ඒතර හැඩය වෙන්නේ මොකද්ද? හැඩය රේඛීය. මම මෙතන කළු පාට ලියනවා. හැඩය රේඛීය. සිග්මා බන්ධන දෙකයි ඒකසර එකක් තියෙදි දෙකයි එකයි. එතන මොකද්ද හැඩේ? කෝණික. නැත්නම් V අකුරේ හැඩය. හරි? සිග්මා බන්ධන තුනයි ඒකසර එකක්වත් නැහැ කියන්නේ හැඩය තලීය ත්‍රිකෝණාකාරයි. ළමයි සිග්මා බන්ධන තුනයි ඒකසර එකක් තියෙනවා යුගල් එකක් තියෙනවා කියන්නේ හැඩය මොකද්ද? ත්‍රිකෝණාකාර පිරමිඩීය. ත්‍රිකෝණාකාර පාදයක් තියෙන පිරමිඩියක්. ත්‍රිකෝණාකාර පිරමිඩීය. හරි නිකම්ම පිරමිඩීය කියලා කියනවා ඔය. ත්‍රිකෝණාකාර පිරමිඩීය. ඔය තියෙන ළමයි. ඒතකොට මේ වගුව තමයි ඔය තියෙන්නේ. වගුව තමයි ඔය තියෙන්නේ. හරි? ඕකට ළමයි ඕකට ලකුණු එක ගානේ ලකුණු 12ක් තියෙනවා. ඕකට ලකුණු එක ගානේ ලකුණු 12ක් තියෙනවා. ලකුණු එක ගානේ ලකුණු 12ක් මේකට ලකුණු මෙන් වෙලා තියෙනවා. ලකුණු එක ගානේ ලකුණු 12ක් මෙන් වෙලා තියෙනවා. ලකුණු එක ගානේ ලකුණු 12ක් වෙන් වෙලා තියෙනවා ඕකට. හරි? ඊළඟට බන්ධන කෝණවල ආසන්න අගයන් දක්වමින් හරිද? බන්ධන කෝණවල ආසන්න අගයන් දක්වමින් ඔයාට මේකට අදාළ හැඩය දල සටහන් කරන්න. හරි? එහෙනම් ළමයි එතනදී ඔයා NH2 කියන එක අකුල ලියන එක ඒ කියන්නේ මේකේ NH අතර බන්ධනය සලකලා නැහැ. එතන තියෙනවා NH බන්ධන හා සම්බන්ධ කෝණ හැර අන් සියලුම බන්ධන කෝණ පෙන්වනවා. එතන NH2 අකුල ලියන්න පුළුවන්. ඒක සලකන්න එපා කියලා කියයි. හරි? එහෙනම් ළමයි කොහොමද අපි ගන්න? ඔන්න බලන්න. මේ බලන්න. ඒතර අපි මේක අපි කරන්නේ මොකද්ද? මෙයාලව මෙතන ආවේ මොකද්ද? රේඛීයව හැඩියා. මෙතන ආවේ කොහොමද හැඩේ? කෝණිකව ආවේ. මේක තලිය ත්‍රිකෝණාකාරව ආවේ. මේක ආවේ චතුස්තලියව ආවේ. නමුත් එතන අපිට කියනවනේ මේ NH බන්ධන කෝණ දක්වන්න එපා කියලා. එහෙනම් අපි මේක රේඛීයව අඳින්න. N රේඛීයව ඇඳා අනිත් එකත් රේඛීයව තියෙනවා. දැන් මෙතනින් ආවේ මොකද? කෝණික. එහෙනම් ඔන්න ඔතන කෝණික වෙන්න ඕන. කෝණික. හරි? කෝණික. එතන කෝණික වෙන්න ඕන. මොකද එතන හැඩේ කෝණිකයි. මේ පස්සේ මොකද්ද? තලිය ත්‍රිකෝණාකාර. එතන තලිය ත්‍රිකෝණාකාර ඊළඟ එක එන්න ඕන. එහෙනම් එතන තලිය ත්‍රිකෝණාකාර එන්න ඕනේ. ඒ කියන්නේ NH2 කෙනෙක් මේ පැත්තට එකක් මේ පැත්තට. ඔයනේ. එතකොට බලන්න මෙතන රේඛීය කියන හැඩය ඇවිල්ලා තිනවා. මෙතන කෝණික කියන හැඩය ඇවිල්ලා තිනවා. මෙතන තලිය ත්‍රිකෝණාකාර කියන හැඩය ඇවිල්ලා තිනවා. දැන් ආසන බන්ධන කෝණ දක්වන්න. මෙතන ආසන්න වශයෙන් බන්ධන කෝණය 180යි. ආසන්න වශයෙන් කියන එකයි මේකේ තේරුම. මෙතන බන්ධන කෝණය කීයද? මෙතන මුහුම්කරණය ගන්න. මුහුම්කරණයේ එන්නේ කීයද? SP2. SP2 කියන්නේ තලිය ත්‍රිකෝණාකාරයිනේ. හරිද? ඒ කියන්නේ ළමයි මෙතන එන්න ඕනේ අංශක 120යි. නමුත් මෙතන ඒකසරය වල තියෙන නිසා මෙතන 120කට වඩා අඩුවෙන් තමයි කෝණය එන්නේ. තේරුණාද? මෙතන එන්නේ 120කට වඩා අඩුයි. ඒතර ඔයාට අන්න ඒ වගේ නෑ හරියටම දන්නේ නෑ ළමයි මේ වගේ තැනක බන්ධන මේ කෝණය මොකක්ද කියනවා. ඒතර එතන මුහුම්කරණය කියන කෝණය ගන්න.
ඊට පස්සේ ඒක කීයකින් වෙනස් වෙනවද කියන්නේ කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න. ඒක සරයුගලක් පිළිහෙන නිසා මේ කෝණය ඒක සරයුගලෙන් ඇති කරන විකර්ෂණය නිසා 120ක් වෙන්නේ ඊට වඩා කුඩා වෙනවා. නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන යුගල් පිළිහෙන ජ්‍යාමිතිය වෙන්නේ කොහොමද? තලිය ත්‍රිකෝණාකාරනේ. හැඩය කෝණිකුණාට. ඉලෙක්ට්‍රෝන යුගල් පිළිහෙන ජ්‍යාමිතිය. නමුත් මේ යුගලෙන් ඇති කරන විකර්ෂණය නිසා මේ 120ට වඩා මේ දෙක අතර කෝණය කුඩා වෙනවා. හරිද? මෙතනත් මොකද්ද වෙන්නේ? sp2 මුහුම්කරණය මේකත් sp2. නමුත් මෙතනත් වෙන්නේ මොකද්ද? ආසන්න වශයෙන් තමයි 120ක් වෙන්නේ. මොකද මෙතන ෆයි බන්ධනයක් තියෙන නිසා. හරි? එතකොට තමයි ෆයි බන්ධනෙන් මේක විකර්ෂණය කරනවා. ඒතර මෙතන 120කට වඩා කුඩා වෙනවා. මොකද මේ ෆයි බන්ධනේ මේකයි විකර්ෂණය කරන්නේ. දැන් ඔන්න ඔය විදිහට උත්තර තියෙන්න ඕන. බලන්න. ඔයාගේ ඔය විදිහට උත්තර තියෙනවද කියලා? හරි ආසන්න වශයෙන් 120යි කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි? ආසන්න වශයෙන් 120ක් කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන කෝණය. මෙතන කෝණය ආසන්න වශයෙන් 120ක් කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ 5 බන්ධනේ දීපු sp2 මුහුන් කරන 120ක් ආසන්න වශයෙන් එනවා කියලා දැම්මත් කමක් නැහැ. එතකොට ඔන්න ඔහොමයි උත්තරේ එන්නේ. මෙතන ළමයි ඒකසර යුගලය නිසා අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. මෙතන රේඛීයයි. මෙතන මේ 5 බන්ධන නිසා මේකෙන් යම් විදිහකට පොඩි අඩුවීමක් මේ දෙක අතර වෙන්න පුළුවන්. නමුත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිදි මෙතනට 5 බන්ධන එන්න පුළුවන් නිසා ආසන්න වශයෙන් 120යි කියලා ගන්න එක තමයි වඩාම හොඳ වෙන්නේ. හරි වඩාම හොඳ වෙන්නේ ආසන්න වශයෙන් 120යි කියලා ගන්න එක. මොකද මේ 5 බන්ධනේ මෙතනටත් එන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහවලදී. හරි? ළමයි ඕකේ ලකුණු වෙන් කරලා තියෙන්නේ කොහොමද? මේ කටුසරහන් ගහනවට මේ හැඩයට ලකුණු 3ක් වෙන් කරලා තියෙනවා. කෝණයකට එක ගානේ ලකුණු 5ක් වෙන් කරලා තියෙනවා. කෝණයකට එක ගානේ ලකුණු 5ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය, මෙතන කෝණය, මෙතන කෝණය. ආසන්න වශයෙන් 120. ආසන්න වශයෙන් 120. හරි? ඔන්න ඔය විදිහට. හරි? ඒතර 1 2 3 4 5යි. ඔය පහට ලකුණු ගන්න ලකුණු 5ක් වෙන් කරලා තියෙනවා. හරි නේද? මේ හැඩය මෙහිම අඳිනවට ලකුණු 3යි. මේ කෝණයකට ලකුණු එක ගානේ ලකුණු 5ක් වෙන් කරලා තියෙනවා. හරි නේද? ඒතර ළමයි මේකේ ආසන්න වශයෙන් 120යි කියලා ගන්න හේතුව මේ 5 බන්ධනේ මෙතනටත් එන්න පුළුවන් මෙතනටත් එන්න පුළුවන් නිසා. මොකද සංප්‍රයුක්ත ව්‍යුහවලදී එතනට ආපු නිසා. හරි. ඊළඟ අපිට කියනවා මේ එක එක බන්ධන හදන්න හේතු වුණු මොනවාද? කාක්ෂික අඳුර ගන්නලු. එක එක බන්ධන හදන්න හේතු වුණු කාක්ෂික මොනවද කියලා අඳුර ගන්නලු. එහෙනම් අපි බලමු. හරිද? මොකද N1 සහ C2 අතර. ඒ කියන්නේ මෙන්න මේ බන්ධනේ. මම මේක මකන්නම්. හරි? සිග්මා බන්ධන ගැන මේක අහන්නේ. හතරවෙනි එක ඉහත සිග්මා බන්ධන සෑදීම් සහභාගී වෙන පරමාණු හරි මුහුණු කාක්ෂය අඳුර ගන්න. N1 C2. N1 C2. ඒ කියන්නේ මේ සිග්මා බන්ධන. හදන්න හේතුනේ මොකක්ද කියලා. ඒතර අපි කියනවා N1 කි දැන් අපි ඒක ලියන්න අපි පාවිච්චි කරන උපක්‍රමය මොකක්ද? පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ වෙච්ච අයගේ මුහුම් කරන අපි ලියා ගන්න. හරිද? මුහුම් කරන අපි ලියා ගන්න. හරි? පරමාණු එකකට විතරක් නම් සම්බන්ධ. දැන් මේ නයිට්‍රජන් මේ කාබන් ඉදරේ සම්බන්ධ. එයාගේ අවසාන උපශක්ති මට්ටම ලියා ගන්න. ඉලෙක්ට්‍රෝන තියෙන අවසාන උපශක්ති මට්ටම. දැන් ලියන්න පුළුවන්. N1 කියලා මෙයාව හඳුන්වන්නේ N1 හි 2p පරමාණුක කාක්ෂික ධන මොකද්ද? අපි කාබන් හඳුනන්නේ කවුරු කියලා C2 කියලා. C2 හි මොනවාද? sp මුහුම් කාක්ෂික. හරි. එතකොට
මේ දෙන්න එකතු වෙලා තමයි මේ සිග්මා බන්ධනය හැදිලා තියෙන්නේ. ඒතර මේක සම්බන්ධවත් ඔයාට අර පළවෙනි 2011 විභාග ප්‍රශ්නයේ විවරණය කරද්දී විස්තරාත්මකව කියලා දීලා තියෙනවා. හරි. ළමයි මේකට මාකින් එකේ SP2 කියලා තිබුණා ලකුණු දීලා තියෙනවා. නමුත් ඔයාලට එහෙම නොව ගන්න බැරි තැනුත් එන නිසා මම මේ විදිහටමයි ඔයාලට උගන්වන්නේ. මොකද ප්‍රශ්නෙට විභාගයට ලකුණු ලැබෙන නිසා මේක වඩා නිවැරදි කරනවා. ඊළඟට අපේ අහන්නේ මොන බන්ධනය ගැනද? ඊළඟට අහන්නේ C2 සහ N3 අතර. C2 සහ N3 අතර කියන්නේ මෙන්න මේ බන්ධනය සම්බන්ධව ඊළඟට. ඔන්න ඔය තමයි ඊළඟට. ඒතර ඒක ලියන්න ඉඳ නැති නිසා මම මෙතන ලියන්න. C2 හි මොකක්ද? SP මේ මුහුම්කරණය SP මුහුම් කාක්ෂික දාන එකතු වෙලා තියෙන අනිත් කෙනා කාලේ N මොකද ඒකේ සංකේතය N3 වල N3 හි කවුද SP2 මුහුම් කාක්ෂිකය. හරි. එතකොට C2 හි SP මුහුම් කාක්ෂිකය N3 වල SP2 මුහුම් කාක්ෂිකය තමයි ඒ බන්ධනය හදන්න හේතු වෙලා තියෙන්නේ. ඊළඟට අහන්නේ මොකක්ද? N3C4. N3C4 කියන්නේ මෙන්න මේ බන්ධනය. මෙන්න මේ බන්ධනය හදන්න හේතුනේ කවුද කියලා යහන්න. ළමයි එතකොට N3 හි SP2 මුහුම් කාක්ෂික ධන කාවේද? C මෙයාගේ නම මොකද්ද? C4 නේ. C4 හි වලේ මුහුම් කරන SP2 මුහුම් කාක්ෂික. ඔන්න ළමයි උත්තරේ. හරි. ඒතර මේ උත්තරේ ගත්ත විදිහ විස්තරාත්මකව ඉගෙන ගන්න ඕන නම් 2015 විභාග ප්‍රශ්නේ බලන්න ඒක විස්තරාත්මකව අපි කතා කරලා තියෙනවා. හරි. එතකොට මෙයාගේ පණේ එක ඇවිල්ලා තියෙන්නේ 2PSP ඊළඟට SP සහ SP2 සහ ඊළඟ SP2 SP2 අතර ළමයි ලකුණු එක ගානේ ලකුණු 6ක් දීලා තියෙනවා. ලකුණු එක ගානේ ලකුණු 6ක් දීලා තියෙනවා. එක ගානේ ලකුණු 6ක් මේකට වෙන් කරලා තියෙනවා. හරි. ඊළඟට ඔන්න අන්තර් අණුක ආකර්ෂණ බල සම්බන්ධව ඉතාමත් වැදගත් කොටසක් තියෙනවා. අන්තර් අණුක ආකර්ෂණ බල සම්බන්ධව ඉතාමත් වැදගත් කොටසක් තමයි ඊළඟට තියෙන්නේ. හරි? අපි බලමු. අන්තර් අණුක ආකර්ෂණ සම්බන්ධව ඉතාමත් වැදගත් කොටසක් තියෙනවා. හොඳට අහන් ඉන්න. හොඳට බලන් ඉන්න. මොකද මෙවැනි ප්‍රශ්නයක් කලින් අවුරුද්දල අහලා නැති නිසා මම මේක විස්තරාත්මකව ඔයාලට කියලා දෙන්නයි යන්නේ. දැන් මේ කතා කරපු දේවල් නම් කලින් විභාග ප්‍රශ්න සාකච්ඡා වුණා. මම ඒව ගොඩාක් විස්තරාත්මකව කියලා දුන්න නිසා මම මෙතනදී විස්තරාත්මකව කියලා දෙන එක අඩු කරලා උත්තර වලට අවධානය යොමු කළා. හරි. C කොටස අපිට කියනවා CH3Cl කියලා කෙනෙක් ඉන්නවලු. CH3Cl අනිත් කෙනා CH3I. මේකේ තාපාංකයක් දීලා තියෙනවා. තාපාංකය කීයද? CH3Cl වල කෙල්වින් 249. ඊළඟට CH3I වල තාපාංකය 316. තාපාංකය 316 කෙල්වින්. 316 කෙල්වින්. හරි. දැන් තමයි අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි වඩා විශාල ද්විද්‍රව පූර්ණය ඇත්තේ කුමන ද්‍රව්‍යයටද? ළමයි ද්විද්‍රව පූර්ණය ගන්නෙ කොහොමද? මේ බලන්න. ළමයි මෙතන Cl ඊළඟට මම ওই විදිහටම CH3I එක ගන්න.
දැන් ඔයාලට පැහැදිලිව පේනවා මේ ඉලෙක්ට්‍රෝන වලට දැන් මේ ඉලෙක්ට්‍රෝන මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට හරිද බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට I ගේ විද්‍යුත් ඍණතාවයේ ළමයි තියෙනවා 2.5යි I ගේ 2.5යි Cl ගේ 3යි එතකොට මෙතනත් 2.5යි මෙතනත් 2.5යි දැන් ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මේ කොටස CH3 මෙතනක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ කාබන්ගේ පැත්තට ඇදෙන්නේ එක සමාන ප්‍රමාණ වලින් මේ දෙකේදී. මොකද මේ කොටසම මේ කොටසයි සර්වසම. වෙනසකට වෙලා තියෙන්නේ මෙතන Cl වෙනුවට මෙතන I තියෙන්නේ. ඔයාලට පේනවද මෙතන I වල විදුලිතාවය 2.5යි Cl වල විදුලිතාවය 3යි. එතකොට ද්විද්‍රව පූර්ණය කියන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරෙහි විදුලිතාවයෙන් වැඩි පරමාණු දෙසට ඇතිවන මේ බලයනේ. දැන් එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය තමයි ද්විද්‍රව පූර්ණය කියන්නේ. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මෙතන ඉලෙක්ට්‍රෝන මත මෙයා 2.5ක බලයකින් Tamanගේ පැත්තට අදිද්දී මෙතන 3ක බලයකින් අදිනවා. එහෙනම් වැඩිම ද්විද්‍රව පූර්ණයක් තියෙන්නේ කාර්ද මෙයා. ඇයි මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය වැඩි. ද්විද්‍රව පූර්ණය කියන්නේ මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මත ඇතිවන මේ බලය තමයි. ඒක දෛශිකයක්. අන්න ඒක තමයි ද්විද්‍රව පූර්ණය කියන්නේ. ඒක අපි මේ බන්ධන දිග වැඩි කිරීම එක පැත්තක තියෙන ආරෝපණීය ගුණිතෙන් ගන්නවා. නමුත් ඒක අපිට තීරණය කරන්න පුළුවන් සංඛ්‍යාත්මකව ගන්න නැතුව අපිට ප්‍රමාණාත්මකව ගන්න නැතුව අපිට මේක දිහා බලලා සලකන්න පුළුවන් මොකද්ද මේකේ විදුලිතාවය වැඩි මේකේ විදුලිතාවය අඩුයි ඒ නිසා මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරෙහි මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන වලට වඩා මේ කෙලවරට වැඩි බලයක් ක්‍රියාත්මක වෙනවා මොකද මේ කොටස තැන් දෙකේදීම මේ බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන්නේ සමාන ආකර්ෂණයක් ඒ දෙකම CH3 මේකත් CH3 හරි එහෙනම් මෙතන Cl විදුලිතාවය වැඩි නිසා මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන තමයි වැඩියෙන්ම Cl පැත්තට ඇදෙන්නේ ඒ නිසා එතන ද්විද්‍රව පූර්ණය වැඩි. එහෙනම් පළවෙනි එකට උත්තරේ වෙන්න ඕනේ CH3Cl. පළවෙනි එකට උත්තරේ වෙන්න ඕනේ CH3Cl. හරි. ඊළඟ එක අහනවා වඩා ප්‍රබල ලන්ඩන් අපකිරණ බලය ඇත්තේ කුමන ද්‍රව්‍යයකටද? ළමයි ලන්ඩන් බලයක ප්‍රබලතාවය හරි ලන්ඩන් බලයක ප්‍රබලතාවය සඳහා පවතින සාධක දෙකක් තියෙනවා හරි ලන්ඩන් බල ප්‍රබලතාවය සඳහා පවතින සාධක දෙකක් තියෙනවා එකක් තමයි ස්කන්ධය එයාගේ අණුක ස්කන්ධය හරි අණුක ස්කන්ධය අනිත් එක තමයි එයාගේ සයිස් එක. තේරුණාද? නැත්නම් ලන්ඩන් බල සාධන පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය. දැන් ළමයි ඔය දෙකම ගත්තහම මොකද්ද වැඩි මොකද්ද අඩු කියලා අපි නිකන් රූපයක් විදිහට හදලා බලමු. මේ මං C අදිනවා. මෙන්න H. හරිද? මේ තියෙන්නේ Cl. එතන මේ තමයි CH3Cl. මම මේ පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය ගැන කියද්දී එතන මේ තියෙන්නේ මම පල්ලෙහෙන් අදින්න මේ තියෙන්නේ අර විදිහටම C මේ තියෙන්නේ H දතුන් දෙනා මේ තියෙන්නේ ළමයි මොකද්ද? I. එතන මේ තියෙන්නේ CH3I. ඔයාලට පැහැදිලිව පේනවා පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය ගත්තාම Cl ට වඩා I වල අරේ විශාලයි. මේ කැලේ ටික නම් එක සමානයිනේ. හැබැයි Cl ට වඩා I විශාලයි. ඊළඟට පැහැදිලිවම අණුක ස්කන්ධයෙන් ගත්තාම CH3Cl වඩා CH3I කියන එක කියන අණුක ස්කන්ධය විශාලයි.
එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? වඩා ප්‍රබල ලන්ඩන් අපි කියන බල ඇත්තේ කුමන ද්‍රව්‍යයටද? උත්තරේ CH3I. උත්තරේ CH3I. ඒකට හේතුව අණුක ස්කන්ධයෙන් එයා විශාලයි. ලන්ඩන් බල සාධන පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලයෙන් සයිස් එක ගත්තාම එයාගේ අණුව විශාලයි. හරි? එහෙනම් ඒක තමයි ඒ උත්තරේ ඒවට හේතුව වෙන්නේ. තුන්වෙනි උත්තරේ. තුන්වෙනි එක. මොකක්ද අහන ප්‍රශ්නේ? වඩා ප්‍රබල මුළු අන්තරාණුක ආකර්ෂණ බල ඇත්තේ කුමන ද්‍රව්‍යයටද? ළමයි ඒක නම් ඉතින් තාපාංකේ දිහා බලලා කියන්න පුළුවන්. ළමයි වඩා ප්‍රබල මුළු අන්තරාණුක ආකර්ෂණ බලය තියෙන්නේ කාටද? එයාගේ තමයි තාපාංකය වැඩි. ඉතින් ළමයි තාපාංකය වැඩි වෙන්නේ CH3I නේ. එහෙනම් වඩා ප්‍රබල මුළු අන්තරාණුක ආකර්ෂණ බලය තියෙන්නේ කාටද? CH3Iට. ඇයි? තාපාංකයෙන් විශාල වෙන්නේ වඩා ප්‍රබල මුළු අන්තරාණුක ආකර්ෂණ බල තියෙන කෙනා. හරි? වඩා ප්‍රබල මුළු අන්තරාණුක ආකර්ෂණ බලය වැඩි වුණාම තමයි තාපාංකය ඉහළ වෙන්නේ. එහෙනම් වඩා ප්‍රබල මුළු අන්තරාණුක ආකර්ෂණ බලය ඇත්තේ තාපාංකයෙන් ඉහළ කෙනාට. කාට? CH3Iට. මෙම ද්‍රව්‍ය දෙක සැරසීමේදී වඩා ප්‍රමුඛ අන්තරාංක බල වර්ගයේ වන්නේ. ළමයි මේ බලන්නකො. දැන් ඒක ඉතාමත් පැහැදිලිව ඔයාලට ගන්න පුළුවන්. උඩ ප්‍රශ්න 3න් 4 වෙනි උත්තරය ඇවිල්ලා තියෙනවා. ළමයි මෙයා තමයි ප්‍රබල ද්විද්‍රව ගුණයක් තියෙන කෙනා. તો ද්විද්‍රව බන්ධන ප්‍රබල වෙන්නේ මෙයාගේ. මෙයා තමයි ලන්ඩන් බල වලින් ප්‍රබල කෙනා. තාපාංකය වැඩි වෙලා තියෙන්නේ ලන්ඩන් බල වලින් ප්‍රබල කෙනාගේ. එහෙනම් වඩා ප්‍රමුඛ බල වර්ගය වෙන්නේ කවුද? ද්විද්‍රව බලද ලන්ඩන් බලද? ළමයි ලන්ඩන් බල ප්‍රබල නිසා තමයි ලන්ඩන් බල ප්‍රබල වෙච්ච කෙනා තාපාංකයෙන් ප්‍රබල වුණේ. එහෙනම් ප්‍රබල බල වර්ගය වෙන්න ඕනේ ලන්ඩන් බල. ප්‍රබල බල වර්ගය වෙන්න ඕනේ ලන්ඩන් බල. ඒක නිසා තමයි ලන්ඩන් බල ප්‍රබල එක්කෙනා මොනවා වුනේද? ප්‍රබල තාපාංකයක් ඉහළ තාපාංකයක් දෙන්න. නැවතත් මම කියනවා ද්විද්‍රව බල වලින් ප්‍රබල එක්කෙනා CH3Cl. ඇයි යාතම විශාලම ද්විද්‍රව ගුණය තියෙන්නේ. ලන්ඩන් බල වලින් ප්‍රබල එක්කෙනා CH3I. වඩා ප්‍රබල මුළු බල තියෙන කාටද කියලා අහපුවාම උත්තරේ උනේ CH3I. ඇයි තාපාංකය විශාල කෙනා. එහෙනම් එයා ප්‍රබලයා උනේ තමන් ලන්ඩන් බල ප්‍රබල වුණු නිසා. එහෙනම් ලන්ඩන් බල තමයි මෙතන ප්‍රබලම බල වර්ගයේ වියලා තියෙන්නේ. ඇයි ලන්ඩන් බල හැදෙන percentage එක ද්විද්‍රව බල ඇති වෙන percentage එකට වඩා වැඩි. ඒකයි වඩා ප්‍රබල බල වර්ගයේ විදිහට ලන්ඩන් බල ප්‍රමුඛ බල වර්ගයේ විදිහට ලන්ඩන් බල මෙතනදී ආවේ. එහෙනම් ළමයි මේකයි උත්තරේ. මේ එකකට ලකුණු 5 ගානේ මේ හතරට ලකුණු 20ක් තියෙනවා. හරිද? තේරුණාද? 5 ගානේ හතරට ලකුණු 20ක් තියෙනවා. හරි? එහෙනම් ළමයි මෙතනින් 2014 ප්‍රශ්නේ සම්පූර්ණයි. අපි එහෙනම් ඊළඟට 2015 ප්‍රශ්නෙත් එක්ක මුණ ගැහෙමු.